නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයුන් ආකංකමානා සොත්තානම් බ්‍රෝහි මංගල මුත්තමන්ති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ඔබගේ සූත්‍ර අධ්‍යයන පාඨමාලාවේ දෙවන දවස පසුගිය සතියේදී අපි මේ පන්තිය ආරම්භ කරන්නට යෙදුණා. සූත්‍ර සහ විනය අධ්‍යයන පාඨමාලාව වශයෙන් අපි මේ අන්තිමාව සිද්ධ කරගෙන යන්නේ කියලා කරුණු කාරණා පැහැදිලි කර දෙන්න යෙදුණා. සූත්‍ර අධ්‍යයනයේදී අපි තෝරාගත් සූත්‍ර විවිධ මාතෘකා ඔස්සේ තෝරාගත් සූත්‍ර සාකච්ඡා කරන බව තමයි පෙන්වා දුන්නේ. ඉතින් පළමුවෙන්ම අපි ඒ සඳහා අපි බොහෝ දිනකට වැදගත් වන, බොහෝ දිනෙක නිතර දෙවිලේ අහන සජ්ජායනා කරන සූත්‍රයක් වශයෙන් මංගල සූත්‍රය තමයි මාතෘකා කරගත්තේ පළමුවෙන්ම සාකච්ඡා කරන්නට. ඒ ආරම්භයක් වශයෙන් මංගල සූත්‍රය දේශනා කරන්න හේතු වුණු නිදානය පිළිබඳව, ඒ මංගල කෝලාහලය පිළිබඳව, ඒ වගේම තව පංචවැදෑරුණු කෝලාහලයක් තිබුණා. ඒ පිළිබඳවත් අපි කරුණු කාරණා පෙන්වා දුන්නා. ඒ අට කතාවේ සඳහන් වෙන පරිදි අද තියෙන්නේ ඒ සූත්‍රයට අදාළ වන කොටස් පිළිබඳව සාකච්ඡා කරන්නට. ඊයේ දවසේදී අපි ඒ පිළිබඳව සාකච්ඡා කරා. නමුත් ඒක අන්තර්ජාලයේ තිබුණු බාධා නිසා බොහෝ දිනකට පැහැදිලිව ශ්‍රවණය වුණේ නැහැ. ඒ නිසා අද දවසේදී ඒ කොටස් එක්ක නැවත සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ සූත්‍රයේ සජ්ජායනා කරනකොට, දේශනා කරනකොට මුලින්ම කියවෙනවා ඒවන් මේ සුතං ඒකං සමයන් භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමයේ කියන මෙන්න මේ කොටස. මේක තව ඉස්සරහට තියෙනවා. ඉතින් මේකේ අර්ථය මොකක්ද කියලා අපි මුලින් දැනගන්න ඕන. මේ සූත්‍ර දේශනාව ධර්ම සංග්‍රහක මහරහතන් වහන්සේලා පළමුව ධර්ම සංගායනාවේදී සංග්‍රහ කරනකොට අපි දන්නවා මේ අවස්ථාවේදී ධර්මයේ පිළිබඳව වගකීම පැවරලා තිබුණේ ආනන්ද මහරහතන් වහන්සේට. කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් තමයි මේ ප්‍රශ්න විචාරය සිදු කරේ. උන්වහන්සේ විසින් අසුවල් සූත්‍රය කොහෙදී කවරෙකු දෙසා දේශනා කරන ලද්දේද කියලා හැම ප්‍රශ්න අහනකොට ඒ ප්‍රශ්නේ පිළිතුරු දීම වශයෙන් තමයි ආනන්ද මහරහතන් වහන්සේ මේ සූත්‍රය ආරම්භ කිරීම වශයෙන් ඒක නිදානේ මේ විදියට පෙන්වා දෙන්න තිබුණේ. එතකොට මෙතන ඒවන් මේ සුතං කියලා වචනයක් කියවෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ සරල තේරුම ගත්තොත් එහෙම මා විසින් මෙසේ අසලද කියන එකනේ. මේකේ අර්ථය තවත් විග්‍රහ කරගමු. තෙරුන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරන්න හේතු වුණේ ඒක මේ සූත්‍රයේ මගේ අදහසක් නෙමෙයි, මා විසින් කියන දෙයක් නෙමෙයි. මේක තමන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ හමුවේදී සාස්ත්‍රුන් වහන්සේ සම්මුඛයේදී අහගත් බව අවධාරණය කරන්නට. ඒ නිසා අනාගතයේදී යම් කෙනෙකුට සැකයක් සංකා දුරු කිරීම පිණිසත් තමන් වහන්සේගේ සාස්ත්‍රුන් වහන්සේ ඒ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන එක තහවුරු කරන්නටත් තමයි මෙතනදී ඒවන් මේ සුතන්නේ කියන පාඨය උන්වහන්සේ විසින් දේශනා කළ දිනේ කියලා සඳහන් වෙනවා. ඒතර මේ කොටස් ටික බුදුරජාණන් වහන්සේ කියපු ටික නෙමෙයි, ආනන්ද තෙරුන් වහන්සේ විසින් ප්‍රකාශ කරපු ටික තමයි මුලින්ම සඳහන් වෙන්නේ. අපි මේ පදවල අර්ථයන් කොහොමද සඳහන් වෙන්නේ කියන එක තේරුම් ගන්නට ඕන.
ඒ සඳහා සකස් කරපු සටහන තියෙනවා. ඉංගුතුන්ට මෙතන තියෙනවා මේ සටහන. අපි ඒකේ මේ අට කතාවේ සඳහන් වෙන පරිදි මේ පදවල අර්ථයන් තේරුම් ගන්න උත්සාහ කරමු. මෙතෙන්දී ඒවං කියන පදේ මේ සූත්‍රෙ මුලින් එනවනේ ඒවන් මේ සුතං ඒකං සමයන් භගවා සාවත්තෙන් හිටපු ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමයේ කියන්නේ. ඒතකොට මේකේ ඒවන් කියන පදේ අර්ථ කිහිපයක් තියෙනවා කියලා අට කතාවේ සඳහන් වෙනවා පෙන්වා දෙනවා. එතන මේකේ උපමාර්ථය, උපදේශාර්ථය, සම්පහන්සන සතර ප්‍රකාශ කිරීමේ අර්ථය, ගරහන එහෙම නැත්නම් නිඳා කිරීමේ අර්ථය, වචන සම්පටිච්ඡන නැත්නම් වචන පිළිගැනීමේ අර්ථය, ආකාරාර්ථය, නිදර්ශනාර්ථය, අවධාරණාර්ථය කියන අර්ථවල යෙදෙනවා. ඒතකොට මේවා සඳහා උදාහරණ දක්වන අට කතාවේ උපමාර්ථය දෙන්නේ කොයි වගේ තැන්වලද උපදේශාර්ථය දෙන්නේ කොයි වගේ තැන්වලද ආදී වශයෙන් මේ සියල්ල අපි මේ සඳහා යොදාගත්තේ නැහැ. ඒක මේ කාරණේට අපිට තේරෙනවා වෙන්නේ හින්දා ඉතින් ගැඹුරට ඒ පාලි භාෂාව සමගව අධ්‍යයනය කරන කෙනෙකුට නම් ඒක ප්‍රයෝජනවත් වෙනවා. නමුත් මෙතෙන්දී අපි සූත්‍රයේ වැදගත් කොටස් වලට අවධානය දෙන්න ඕන නිසා මෙතෙන්දී අටුවාවේ දැක්වෙන අදහස විතරක් අපි යොදා ගන්නවා. ඒතර මේ සූත්‍රයට අදාළව වෙන අර්ථය තමයි ආකාර නිදර්ශන අවධාරණය කියන අර්ථය. ඒතර මේ ඒවන් කියන පදේ තුලින් අදහස් කරලා තියෙන්නේ මේ ආකාරයක් නැත්නම් මේ නිදර්ශනයක් දැක්වීම හෝ මේ කාරණේ අවධාරණය කිරීම. කියන්නේ මේක භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් අහලා දැනගත දෙයක් කියන කාරණේ තහවුරු කරන්නට අවධාරණය කරන්නට කියන අදහස තමයි මෙතන ඒවන් කියන පදයෙන් යෙදিলা තියෙන්නේ කියන එක තමයි අර්ථ දැක්වෙන්නේ. ඒකතර ආනන්තරුන් වහන්සේ විසින් තමයි මේ ටික දේශනා කරන්නේ. මේ කියනකොට මේ කියන එක අර්ථ තුනක් තියෙනවා. මා විසින්, මට, මාගේ කියන අර්ථ. පාලි භාෂාවේ මේ කියනකොට මා විසින්, මට, මාගේ කියන අර්ථ තුනක් යෙදෙනවා. ඉතින් මේකෙන් මේ සූත්‍ර අදාළව යෙදෙන්නේ මා විසින් කියන එක හෝ මාගේ කියන අර්ථය. සුතන්ති කියනකොට සුතං කියන එකේ අර්ථය ගමන, ප්‍රසිද්ධ, රැස්කල, යෙදීම, කනින් දතියුතු, සෝතද්වාරයෙන් දක්නා ලද, අසන ලද ආදී නොයෙක් අර්ථවල යෙදෙන. එතන මෙතනදී සලකන්න වෙන්නේ සෝතද්වාරයෙන් දැනගන්නා ලද, අසන ලද, එහෙම නැත්නම් කනින් දතියුතු කියන අර්ථය. එතන මේ පද තුනේම අදහස ගත්තාම ඒවන් මේ සුතං කියන මේ පද තුන මේකට සැලකුවොත් එහෙම ඒකේ අදහස වෙන්නේ මා විසින් මෙසේ අසන ලදී, එහෙම නැත්නම් මෙසේ මාගේ ඇසීමයි කියන අදහස තමයි එතන කියවෙන්නේ කියන එක දක්වනවා. මෙසේ මා විසින් අසන ලදී, එහෙම නැත්නම් මෙසේ මාගේ ඇසීමයි කියන එක. එතකොට මේ කොටස කියන්නේ ආනන්ද තෙරුන් වහන්සේ විසින්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්මුඛයේදී තමන් වහන්සේ විසින් මෙසේ ඇසුවා කියන එක ප්‍රකාශ කරන්නට. ඒකන් සමයන් භගවා කියන කොටස ගත්තාම ඒකන් කියන අදහසින් ඒකන් කියන වචනේ කියවෙන්නේ අම්ගේ සංඛ්‍යාවක් නිර්ණය කිරීමක්. ඒකන් කියන අදහස් කියන්නේ සංඛ්‍යාවක්. සමයන් කියද්දී සමය කියන වචනේ අර්ථ කීපයක් දැක්වෙනවා. සමවාහයෙන් එක්වීම, ක්ෂණය, කාලය, සමූහය, හේතුව, දෘෂ්ටිය, ප්‍රතිලාභය, ප්‍රහාණය, ප්‍රතිවේදය කියන අර්ථවල යෙදෙනවා. එතන මෙතනදී මොන අර්ථ දෙන්නේ කියලා බලන්නට ඕනේ. මෙතනදී ඒතර සලකන්නේ කාලය කියන අර්ථය. මෙහිවනහයි කාලයන අර්ථය. මේ සමය කියන එකේ අර්ථ තමයි මේ පෙන්වන්නේ අට කතාවේ පෙන්වන විදිහට ක්ෂණය, කාලය, සමූහය, හේතුව, දෘෂ්ටිය, ප්‍රතිලාභය, ප්‍රහාණය, ප්‍රතිවේදී කියන අර්ථවල.
මේ සූත්‍රයට අදාළව ගත්තොත් එහෙම මේ සූත්‍රයට අදාළව සලකන්න වෙන්නේ මේ සමය කියන පදේ අර්ථය කාලය කියන එකයි. මේ කාලය කියන අර්ථය තමයි තින්ද දාගන්නේ. එතකොට ඒකාන් සමයන් කියනකොට සරල අර්ථයක් ගත්තොත් එක් සමයක නැත්නම් එක් කාලයක කියන එක. ඒතර ඒ කාලය කියන එක අපිට සලකන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් සංවත්සරයක් අවුරුද්දක් ගැන කියන්න පුළුවන්. නැත්නම් ඍතු ගැන කියන්න පුළුවන්. නැත්නම් මාස ගැන කියන්න පුළුවන්. නැත්නම් අදිමාස ගැන කියන්න පුළුවන්. එහෙම නැත්නම් දහවලක් රාත්‍රියක් ගැන කියන්න පුළුවන්. පූර්ව උදේ කාලේ, මධ්‍යහ්නේ, දවල් කාලේ, මේ මධ්‍යහ්න කාලේ, සවස් කාලේ ගැන කියන්න පුළුවන්. රාත්‍රියක නම් ප්‍රථම යාමේ, මධ්‍යම යාමේ, පස්චිම යාමේ කියලා කාල තුනකට කරලා එක කාලයක් ගැන කියන්න පුළුවන්. මේ විදිහේ අවුරුදු මාස දින රාත්‍රී දවල් ආදී ඉඳලා ඒ කාල අතරින් යම්කිසි කාලයක් කියන එක කියන්නත් පුළුවන්. ඒතකොට ඒකන් සමය කියුවා මේ විදිහට දැක්වෙන කාල අතරින් යම්කිසි කාලයක්. ඒතකොට ගත්තොත් රාත්‍රිය නම් ප්‍රථම යාම වෙන්න පුළුවන්, මධ්‍යම යාම වෙන්න පුළුවන්, පස්චිම යාම වෙන්න පුළුවන්. දැන් නැත්නම් උදේ කාලේ, දහවල් කාලේ, සවස් කාලේ වගේ වෙන්න පුළුවන්. ඒතකොට මේ විදිහේ එක අවස්ථාවක් යම්කිසි කාල සීමාවක් ගැන කියවෙන්නේ. එහෙම නැතිනම් තව ආකාරයකින් කියන්න පුළුවන් මේ සමය කියනකොට බෝසතන් වහන්සේගේ හා බුදුරජාණන් වහන්සේ ජීවිතයට අනුගතව තියෙන මේක අවස්ථා කීපයකට බෙදා දක්වනවා. ගර්භව ක්‍රාන්ති සමය. ඒ කියන්නේ මව් කුස පිළිසඳගත්තු කාලය. ජාති සමය. උපදීම සිදුවිච්ච කාලය. සංවේග සමය. බෝසතන් වහන්සේ අර සතර පරිණිමිති දැකලා සසර ගැන සංවේගයක් ඇති වුණු කාල සීමාවක් තිබුණා. ගිහි ගෙදරින් ඒ කාලය. අභිනිෂ්ක්‍රමණ සමය. ගේකින් හැරගීපු අවස්ථාව. ඊළඟට දුෂ්කර ක්‍රියා කරපු කාලය. මාර විජය කරපු කාලය. පංචමාරයන් ජයගත් අවස්ථාව. ඊළඟට සම්මා සම්බෝධි සමය. වෙසක් පොහොව දවසේ රාත්‍රී පූර්යාමේ උඹේ නිවාසානුස්සති ඥානයක්, මධ්‍යම යාමේ දිබ්බචක්ඛු ඥානයක්, පස්චිම යාමේ කලියම් කාලේ ආශ්‍රයක් සේවන ඥාන ලබන සම්මා සම්බෝධි සාක්ෂාත් කරගත්ත කාලය. අවස්ථාව. දෙට ධම්ම සුඛ විහාර සමය. ඒක උන්වහන්සේ ඵල සමාපatti සෙවීන් වැඩි ඉන්න අවස්ථාව. දේශනා සමය. ඒ කියන්නේ ධර්ම දේශනා කරන සමය. සිව්වණක් පිළිසට නැත්නම් දෙවියන්ට, බ්‍රහ්මයන්ට, අන්‍ය සත්‍යයන්ට ධර්ම දේශනා කරන අවස්ථාවේ කාර්යය. පරිනිර්වාණ සමය. පිරිනිවන් පාන අවස්ථාව කියන මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවස්ථාවන් බෙදලා දක්වන්න පුළුවන් කාල සීමාවන් වලට. ඉතින් මෙතනදී ගත්තොත් එහෙම කොයි අවස්ථාවද ගන්නෙ කියන එක අපි දැන ගන්න. මෙතනින් ගත්තොත් ගන්න වෙන්නේ දැන් ධර්මයක් දේශනා කරන්නේ. එහෙනම් ඒ ධර්ම දේශනාවකට දාල වෙන්නේ දේශනා සමය කියන එක. අනෙක් එක අවස්ථාවකවත් අදාළ වෙන්නේ නැහැ. දැන් මේ විදිහට ගත්තොත් එහෙම මේ ආකාරයට කාලය බෙදා දැක්වුවොත් එහෙම දේශනා සමය කියන එක තමයි මෙතනදී ඒකාන් සමය කියන එකකින් අදහස් කරන්නේ. තව ආකාරයක් ගැන කියවෙනවා. කරුණා ඥාන කෘත්‍ය සමයන් අතර ගත්තොත් එහෙම කරුණා කෘත්‍ය සමයක් වේද ඒකත්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥානය, සර්ව ඥානය ආදී භාවිතා කරපු අවස්ථාවක් හෝ එහෙම නැත්නම් කරුණා සමාපත්තියෙන් වැඩි කියලා. කරුණාව මුල් කරගෙන සත්‍යයන්ට පිහිට වෙච්ච අවස්ථාවක්. කියන අවස්ථා දෙක ගත්තොත් එහෙම මේ සමය අවස්ථා දෙක ගත්තොත් එහෙම මේකෙන් කරුණා සමය කියන එක තමයි සලකන්න වෙන්නේ. ඊළඟට තමන් වහන්සේගේ හිතුසගෙන දිට්ඨ ධම්ම සුඛ විහාරයේ වගේ ඉන්න අවස්ථාවක්. එහෙම නැතිනම් අන් සත්‍යයන්ට පිහිට වෙමින් කටයුතු කරපු අවස්ථාව ගත්තොත් ආත්ම හිත පරිපත් ආත්මහත තමා පිණිස පවතින තමාට සුවය පිණිස පවතින ප්‍රතිපත්තිය නැත්නම් අනුන්ට හිතසුවය පිණිස පවතින ප්‍රතිපත්තිය කියලා අවස්ථා දෙකක් කඩන්න පුළුවන්. මේ තමාගේ සෙප පහනස පිණිස උන්වහන්සේ සමාපatti සෙයින් හරි ඉන්නවා. ඒක එක අවස්ථාවක්. එක කාලයක්. නැත්නම් අනුන්ගේ හිතසුවය පිණිසම ධර්ම දේශනා කරමින් පිහිටවමින් කරුණාවෙන් කටයුතු කරපු අවස්ථාවක්. මේ දෙකෙන් ගත්තොත් එහෙම පරහිත ප්‍රතිපatti සමය කියන එක ගන්න වෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ රැස් වූ පුද්ගලයන් විසින් කරන්න ඕන කෘත්‍යයන් දෙකක් තියෙනවා කියලා. සම්නිපදිතානං ඕ බික්ඛවේ ද්වං කරණීය. ධම්මීවා කතරියවා තුන්හි භාවෝ කියලා කියනවා. ඒක රැස්වීම විසින් කරන්න ඕන කෘත්‍ය දෙකක් ගැන කියවෙන එකක් තමයි එක්කෝ ධර්ම කතාවක් කරන්න ඕන. එහෙම නැතිනම් ආර්ය තුෂ්ණිම් බුද්ධ භාවයෙන් ඉන්නට ඕන. මේ දෙක අතරින් ගත්තොත් එහෙම
ආර්ය තෘෂ්ණ භාවී ඉන්න අවස්ථාවේදී ධර්ම කතාවක් කරෙන්නේ නැහැනේ. ඒ අවස්ථාවේ සමාපatti හොප්‍රමාපatti මෙතන සමතිපස්සන භාවනාව පරිවිතල ඉන්න. මෙතනදී ඒ අවස්ථාව දෙකෙන් ගත්තොත් ගන්න වෙන්නේ ධර්ම කතාව කරන අවස්ථාව කියන එක. ඊළඟට තව ආකාරයකට බෙදෙනවා දේශනා හා ප්‍රතිපත්ති කියලා අවස්ථා දෙකක්. ප්‍රතිපත්ති කියන්නේ තමන් සීලාදී ප්‍රතිපද ධර්මයන් පුරණය කරන අවස්ථාව. දේශනා කියලා කියන්නේ ඒක ධර්ම දේශනා කරන අවස්ථාව. ඒ දෙක අතර එකක් තියෙන දේශනා සමය. මේ විදිහට සමය කියන එකේ අර්ථ ආකාර කීපයකට ගන්න පුළුවන්. මේ අවස්ථාවෙන් ගත්තොත් එහෙම කාල වශයෙන් ගත්තොත් රාත්‍රී පූර්ව මධ්‍යම පස්චිම වශයෙන් ගත්තොත් එහෙම මේකදී අපිට සලකන්න වෙන්නේ රාත්‍රී එක්තරා දවසක රාත්‍රී මධ්‍යම යාමයේ කියන එක. හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේ දිනචරියාවේ රාත්‍රී ප්‍රථම යාමය වෙන් කරලා තියෙන්නේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණීන් එහෙම උපාසිකා පිරිසට මේ කියන්නේ සිව්වන පිරිසට ධර්ම දේශනා කරන්නට, එයාට තියෙන දහම් ගැටලු අහගන්නට, කර්මස්ථාන අහගන්නට ඒ වගේ කටයුතු සඳහා තමයි රාත්‍රී පූර්ව යාමය වෙන් කරලා තියෙන්නේ. එතකොට මේ කාලය තුල සමහර වික්ෂුන් වහන්සේලා තමන්ට තියෙන ගැටලු ප්‍රශ්න අහලා තේරුම් ගන්නවා. සමහර අය කර්මස්ථාන අහගන්න. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ යම්කිසි පිරිස සේනාසනයක රැස්නම් පස්සේ ධම්සභා මණ්ඩපයේ ධර්ම දේශනා කරනවා. ඉතින් මේ වගේ කටයුතු සඳහා තමයි රාත්‍රී ප්‍රථම යාමය වෙන් කරලා තියෙන්නේ. මධ්‍යම යාමය වෙන් කරලා තියෙනවා දෙවියන්ට, බ්‍රහ්මයන්ට භාග්‍යවතුන් වහන්සේ සම්මුඛ වෙන්නට. සම්මුඛ වෙලා එයාට තියෙනවා නම් යම්කිසි ප්‍රශ්න ගැටලු ඒවා අහගන්න, සාකච්ඡා කරන්න, බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරගන්න මේ කටයුතු සඳහා මධ්‍යම යාමය වෙන් වෙලා තියෙනවා. ඒතකොට මේ ප්‍රශ්නය මේ මංගල ප්‍රශ්නය ඇවිල්ලා අහන්නේ දේවතාවෝ. දේවතා පිරිසක් ඇවිල්ලා එක්තරා දෙවියෙක් තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට මේ අය පැමිණෙන්නේ රාත්‍රී මධ්‍යම යාමයේ. ඒතකොට මේ කතාවේ මේ සඳහන් වෙන රාත්‍රී පූර්ව යාම ඉක්මවාගේ කල්ලි කියන එක. ඒතකොට මධ්‍යම යාමයේ තමයි මෙතන සලකන්න වෙන්නේ එක් සමයක් කියනකොට. ඊළඟට ඒ විදිහට ගත්තොත් කාලය වශයෙන් ගත්තොත් එකකින් දවසේ කොයි අවස්ථාවද කියන ගත්තොත් එක්තරා දවසක රාත්‍රී මධ්‍යම යාම. මේකදී එක්තරා දවසක් කියනකොට අපිට හිතන්න පුළුවන් විමුණින් දේශනාවේ කලින් දවසේ සඳහන් කරා මේ මංගල කෝලහලය කියන එක අවුරුදු 12ක් පැවතුණා කියවනේ. ඒකට භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 12 වෙනි වර්ෂයේදී වාගේ වෙන්නේ නැති කියලා හිතන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙම අනික බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අවස්ථාවන් ගත්තොත් එහෙම එකෙදී දේශනා සමය කියන එක, ධර්ම දේශනා කරන කාලය අවස්ථාව කියන එක. ඊළඟට කරුණා සමය, පරිහිත ප්‍රතිපත්ති සමය, දේශනා සමය කියන අවස්ථාවන් තමයි මෙතන ඒකාන්ත සමය කියන එකෙන් අදහස් කරන්නේ කියන තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අන්නයගේ හිතසුව පිණිස ධර්ම දේශනා කරමින් අන්නයගේ හිතසුව පිණිස කරුණාවෙන් යුක්තව අන්නයගේ හිතසුව පිණිස ධර්ම දේශනා කරන සමයක සැලකිය යුතුයි එක්තරා දවසක මධ්‍යම රාත්‍රී මධ්‍යම කාලය කියන එක. ඊළඟට භගවා කියනකොට භගවා කියන වචනේ අර්ථ අපි භගවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. එතන මේ භගවා කියන එකට භාග්‍යවතුන් වහන්සේට එතන බුදුරජාණන් වහන්සේට භගවා කියන හේතුවක් දැක්කේ. ඉතින් දෙපෙන්නනවා භගවාති වචනං සෙට්ඨං භගවාති වචනමුත්තම ගරුගාරව යුක්තෝසෝ භගවාතේන උච්චති කියලා. මේ භගවා කියන වචනේ ශ්‍රේෂ්ඨයි. භගවා කියන වචනේ උතුම්. එයින් සියලු සත්‍යයන්ට ගරු වූ ගෞරවයෙන් යුක්ත වූ හේතමේ කියලා මෙතන කියන්නේ උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට භගවා කියලා කියනවා. ඒක සරලව බුදුරජාණන් වහන්සේට භගවා කියන්න හේතුව තමයි මෙතන දැක්වෙන්නේ. මේ භගවා කියන වචනේ ශ්‍රේෂ්ඨයි. භගවා කියන වචනේ උතුම්. එයින් සියලු සත්‍යයන්ට ගරු වූ නිසා ගෞරවයෙන් යුක්ත වූ නිසා භගවා කියනවා. ඒතකොට මේ භගවා කියන වචනය කොහොමද පැමිණුනේ? කවුරු විසින් පනවපු වචනයක්ද කියන එක මෙතනදී දැනගන්නට ඕන. සාමාන්‍ය ලෝකයේ එක් පුද්ගලයන්ට නම් විවහාර කරනවනේ. ඒ කවුරු හෝ කෙනෙක් හඳුනා ගන්නට නමක් වෙද. ඒ වස්තු වලට පුද්ගලයන්ට නම් දෙනවා.
ඒ නම් දෙන ආකාර හතරක් ගැන මේ අට කතාවේ සඳහන් වෙනවා. යම් පුද්ගලයෙකුට නමක් ඇති කරනවා නම් නමක් දෙනවා නම් යම් හඳුනා ගන්න සංඥාන. ඒ නම ලබා දෙන්න පුළුවන් ආකාර හතරක් ගැන කියන එකක් තමයි ආවස්තික. ඒ කියන්නේ අවස්ථාවට අනුව කරන නම්. ඒ පුද්ගලයාගේ ජීවිතයේ යම් කිසි අවස්ථාවක් සලකලා නම දෙනවා. උදාහරණ වශයෙන් සාකච්ඡාලුකොත් එහෙම වච්චෝ කියලා කියනවා. වසක ගවයෙක්ගේ ජීවන අවස්ථාව ගත්තොත් එහෙම මේ තරුණ අවස්ථාව කියන්නේ මුල් අවදිය ඒක කියන වස්ස කියලා රටව අවස්ථාව. ඊළඟට යා ටිකක් තව වැඩුණාම තරුණ වයසටපත් වුණාම කියන ධම්මෝ නාමවස්සා කියලා. ඊළඟට බැඳි වියටපත් වුණාම ඒ සත්‍යයර කියන බලිවද්දෝ නැත්නම් ගොනා කියලා. ඒතොර එක එක මේ ගවයාගේම ජීවිත අවස්ථාවලට අපි වස්සා කියලා කිව්වා, නාභවස්සා කිව්වා, ගොනා කියලා කිව්වා. සිතත් එහෙම අපි මුංචම කෙනෙකුට කියන්නේ ලදවා කියලා. තව ටිකක් කරුණාම කියනවා දරුවා කියලා. තව ටිකක් කරුණාම කියනවා යෞවනයා කියලා. තව ටිකක් කරුණාම කියනවා තරුණ කෙනා. ඊළඟට තරත් හැනේ කියලා. ගොඩාක් වයසට ගියාම කියනවා වයසක කියලා නැත්තම්. මේ විදිහට මේ එක්කෙනාට මේකම පුද්ගලයා ගත්තොත් එහෙනම් යාටගේ ජීවිත අවස්ථාවට නම් දෙන්න පුළුවන්. මේ තව තියෙන්නේ මధుරයෙන් ගත්තොත් විතර අවස්ථාව, කීට අවස්ථාව, පිළ අවස්ථාව, සුමූල අවස්ථාව කියලා එහෙම නම් දෙන්නේ. ඒ වගේ. ඒතර අවස්ථාවට අනුව කරනම් තමයි මේ ආවස්තික කියලා කියන්නේ. ඒක ක්‍රමයක්. ඊළඟ තමයි ලිංගික නැත්නම් ද්‍රව්‍ය යා පාවිච්චි කරන දෙයක් පදනම් කරගෙන නැත්නම් යාගේ ශරීර ස්වභාවය මත යා ඉන්න ගම ආදී නම් ඒව අනුසාරයෙන් නම් ලබා දෙනවා. උදාහරණ වශයෙන් කිව්වොත් එහෙම දැන් දණ්ඩක් අතින් අරගෙන ඉන්න කෙනෙකුට පාලි භාෂාව කියන දණ්ඩී කියලා. කොඩයක් අතින් අරන් ඉන්න කෙනාට පාලි භාෂාව කියන චත්ති කියලා. මේ සිළුව ඇති කෙනාට මොණ්ඩනාගේ තියෙන එයන්ද කියනවා සිකී කියලා. දත් තියෙනවා නම් අට කියනවා හරි කියලා. දත් ඇති හින්දා. මේ විදිහට නම් දෙනවා. ඉතින් ඒවා කියවන සමාජයේ ඒ නම් දෙනකොට මේ වගේ අවස්ථා පාවිච්චි කරන දෙකක් තියෙනවා. ඊළඟට නේමිත්තක නිමිති අනුව ලබා දෙන්නම් තියෙනවා. එතනදී නිමිති කියලා සලකන්නේ සිගුණයක් වෙන්නට පුළුවන්. එයාගේ තියෙන හැකියාවක් වෙන්නට පුළුවන්. ඒක සලකලා නමක් දෙනවා. යම් කෙනෙකුට ත්‍රිවිද්‍යා තියෙනවා නම් තේවිජ්ජෝ කියලා කියනවා. ත්‍රිවිද්‍යාලාභී කියන අදහසයි. යම් කෙනෙකුට සත් අභිඥාතිව නම් චල විඤ්ඤෝ කියලා කියනවා. සත් අභිඥාතින අදහසයි. එතකොට කෙනෙකුට චතුපරිසම ඥාන ලැබී තියෙන ඒ විදිහට කියන්න පුළුවන්. චතුපරිසම ඥාන ලැබෙන්න තම සිල් පිළිසිබියාපත්. මේ විදිහේ ඒ පුද්ගලයාගේ විශේෂ හැකියාවක් විශේෂ වෙන ගුණයක් සලකලා නම් කරන්න පුළුවන් නමක් දෙන්නට පුළුවන්. ප්‍රඥාවන්තය. ඒ විදිහට කියන්න පුළුවන්. ඊළඟට අදිච්ච සමුප්පන්න. කිසිම හේතුවක් නැතුව නම් දෙන අවස්ථා තියෙනවා. සාමාන්‍ය විවාහාරයේ විවාහාරයේ පුද්ගලයන් නම් දෙනකොට අපි වෙන සාහිත්‍ය කියන නමක් දීලා තියෙනවනේ. ඒ නම හැම කිසිම කරුණක් පදනම් කරගෙන විශේෂ ගුණයක් පදනම් කරන දුන නමක් නෙවෙයි. මේ අවස්ථාවේ නම් ලබා දෙන කෙනා. මෙයාට මේ නම් හොඳයි කියලා ලබා දෙනවා. සිරි වර්ධන, ධන වර්ධන, ගුණපාල, සිරිපාල මේ විදිහට නම් දෙනවනේ. ඒවා හේතුවක් නිසා නෙමෙයි. යාම හඳුනා ගන්න සංඥානාමයක් වශයෙන් දෙනවා. ඒවට කියන අදිච්ච සම්පන්න වශයෙන් ලබා දෙන්නම් කියලා. එතන මෙතෙන්දී භගවා කියන එක බුදුරජාණන් වහන්සේගේ මේ භගවා කියන නාමය ඉදිලා තියෙන්නේ ගුණයක් නිමිති කරගෙන. ඒතකොට ඒක ගුණ නිමිත්තක නාමයක් වෙනවා. මොනවද ගුණ? මේ වෙන උද්ගලයන් තුල නැති බුදුරජාණන් වහන්සේ තුළ විද්‍යාමාන වන විශේෂ ගුණ හින්දා තමයි උන්වහන්සේට භගවා කියලා හඳුන්වන්නේ. මේ භගවාගේ හඳුන්වන්නට හේතු වුණු ගුණ ගැන මේ විදිහට කියනවා. භාග්‍යවා භග්ගවා යුක්තෝ භගේහි විභක්තෝ. වත්තාවන්ත ගමනෝ භවේසු භගවා තතෝ කියලා. මට කතාවේ සඳහන් වෙනවා. මහා නිද්දේශ පාළියේම සාරිපුත්‍රයන් වහන්සේ භගවා කියන පදේ විවිධාකාරයට අර්ථ දක්වලා තියෙනවා. මේ කීපයක් විතරයි අපි මෙතනදී දෙන්නේ. එකක් තමයි භාග්‍යවා. භාග්‍යවා කියලා කියන්නේ පින් නැති හිඳ. පින් තියෙන හින්දා. කාම භාග්‍ය, අස භාග්‍ය,
ශ්‍රී භාග්‍ය ආදි වශයෙන් මේ භාග්‍ය ධර්ම 6ක් ගැන කියන්නේ භාග්‍ය ධර්මයන්ගෙන් යුක්ත නිසා පුණ්‍ය භාගයෙන් යුක්ත නිසා භාග්‍ය කියන අදහසින් ඒ අර්ථය පදනම් කරගෙන භගවා කියලා භාවිතා කරනවා. ඊළඟ කාරණා භගවා. ඉතින්දී භගවා කියන එකෙන් කියවෙන්නේ කෙලෙස් නැසු හින්දා. කෙලෙස් නැසු හින්දා භගවා කියලා කියනවා. හරි. ඊළඟට තුන්වෙනි කාරණය තමයි දෙවෙනි කාරණය කිව්වේ කෙලෙස් නැසු හේයින් කියලා. එතකොට කෙලෙස් නැතු හේයින් බුදුරජාණන් වහන්සේට භගවා කියලා කියන කෙලෙස් ධර්මතා කියනකොට වෙන තුන අහලා තියෙනවා. සාමාන්‍ය විස්තර වශයෙන් ගත්තොත් එහෙම කෙලෙස් ධර්ම 1500ක් තියෙනවා කියලා දැක්කෙනවා. කෙටියෙන් කිව්වොත් එහෙම ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, තීන, උද්ධච්ච, අහිරික, අනුත්ථප්ප කියලා මේ ධර්මතාවලට කෙලෙස් කියලා කියනවා. දැන් අභිධර්ම පිටකයේ ධම්මසංගණීපකරණයේ කිලේසා ධම්මා කියන මේ ධර්මතා ටික තමයි පෙන්වන්නේ. ඉතින් මේවා තව ණය ක්‍රම වලට ගිහිල්ලා 1500ක් කෙලෙස් ධර්මතා තියෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. තව කරන උපාදාන මේ විදිහට දක්වනවා. මේ කියනවා සකල වේදාරම් වූ සියලු කෙලෙස් ධර්මයන් නසල දාපින්දා සම්පූර්ණයෙන් දුරු කරපින්දා බුදුරජාණන් වහන්සේට භගවා කියලා කියනවා. ඊළඟට භගයේ හියොත්තෝ භග ධර්මයන්ගෙන් යුක්ත නිසා භගවා කියලා භාවිතා කරනවා. ඊළඟට විභක්තව සියලු ධර්මයන් බෙදා ප්‍රකාශ කරහි. කියන්නේ ධර්මයේ තියෙනා වූ සියලු කොටස් බුදුරජාණන් වහන්සේ බෙදලා වෙන් කරලා තියෙන ස්කන්ධ, ධාතු, ආයතන, සත්‍ය, පරිසම්පාදාදී වශයෙන් ඊළඟට ඒවත් නැවත කොටස් වල ස්කන්ධ ගත්තත් ඒවත් රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධේ ආදී වශයෙන් මේ හැම කොටසක්ම පැහැදිලි ලෙස ධර්මයේ විග්‍රහ කරලා බෙදලා දක්වලා තියෙනවා. වෙන කිසිම ශාස්ත්‍රවලයක් නොකරපු ආකාරයෙන් මේවා සියුම් බෙදලා විග්‍රහ කරලා දක්වපු හින්දා විභක්ත වාක්‍යන අර්ථයෙන් භගවා කියලා භාවිතා කරනවා. ඊළඟට භක්තවා උත්තරීමස් ධම්සෙව්හි උත්තරීමස් ධර්මයන් සේවනය කරපින්දා උත්තරීමස් ධර්මයන් තිබෙන නිසා බුදුරජාණන් වහන්සේට භගවා කියලා කියනවා. භක්තවා කියන අර්ථයෙන් උත්තරීමස් ධර්ම කියනකොට ධ්‍යාන, සමාධි, සමාපatti, ඥාන දර්ශන, මාර්ග භාවනා, ඵලසච්ච කියලා කිලේසක්ඛාන, විනීවරතා චිත්ත, ශුඤ්ඤාග අභිරති ආදී වශයෙන් ආකාර කීපයක් තියෙනවා. ඒවල ධ්‍යාන කිව්වම ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන එහෙම. සමාධි කිව්වම ශුඤ්ඤත, අනිමිත්ත, අපනිහිතං සමාධි. ඒවල ධ්‍යාන, සමාධි, සමාපatti, ඥාන දර්ශන කිව්වම අභිඥාදී දේවල්. ඊළඟට මාර්ග භාවනා කිව්වම මාර්ග සිත්, ඵල සිත්, ඵලසච්ච කියන ඵල සිත් ආදී වශයෙන් මේ විදිහට දැනගන්න ඕන. මේ උත්තරී මනස ධර්මයන් තිබ්බ නිසා සේවනය කරපු හින්දා උපදවාගෙන වාසය කරපු හින්දා බුදුරජාණන් වහන්සේට භක්තවා කියලා කියනවා. භවේසු අන්ත ගමනෝ නාලි භව ගමන සම්පූර්ණ නතර කරපු හින්දා කෙලෙස් ධර්මයන් ප්‍රහාණයෙන් මතුහි උපදින තියෙන හේතු ධර්මයන් සියල්ලක් නැති කරලා දානවා. හින්දා භව ගමන සම්පූර්ණ නවත්තපු හින්දා බුදුරජාණන් වහන්සේට භගවා කියලා හඳුන්වනවා. මේ විදිහට අර්ථ කිහිපයකින් භාගතුන් වහන්සේට භගවා කියලා දෙදෙනා. අතර මේ භගවා කියන වචනය කවුරුවත් විසින් දුන්න එකක් නෙමෙයි. ඒ කියන්නේ පිය රජතුමා විසින් දුන්න එකකුත් නෙමෙයි. මෞබියස උන්වහන්සේ මෞතමී විසින් දුන්න එකකුත් නෙමෙයි. එහෙම නැතිනම් වෙන ශාස්ත්‍රවරයෙක් විසින්වත්
බමුණෙක් විසින්වත් බ්‍රහ්මයා විසින්වත් සක්දේව රජු විසින්වත් මේ කිසිම කෙනෙක් විසින් දුර්න දෙයක් නෙමෙයි මේ නම. එහෙම පනෝපයක් නෙමෙයි. මේක උන්වහන්සේ තුල ධාමන මෙන්න මේ කියන ගුණධර්ම හින්දා කනවච්චි නාමයක්. ඒ ගුණ ඇත්තා වූ උතුමන් වහන්සේ හඳුන්වන නමක් තමයි භගවා කියලා කියන්නේ. දැන් මේකේ තව අර්ථ භගවා කියන අර්ථ ගණනාවක් වෙනවා. නිද්දේශ පාරිවර්තනයම විස්තර කරනවා. මේ කීපයක් විතර මෙතන දැක්කේ. ඊළඟට සාවත්තියන් විහෙරති. සාවත්තියන් විහෙරති කියන පදේ ගත්තාම මේකේ සාවත්තියන් කියලා කියන්නේ ඒකේ තේරුම වෙනවා. සාවත්ත ඍෂිවරයාගේ නිවාස ස්ථාන වූ නගරය. එතකොට ඒ කාර්ය අතීතේ ඉඳලා තියෙනවා. සාවත්ත කියලා ඍෂිවරයෙක්. ඒ ඍෂිවරයා වාසය කරපු හිටපු නගරය තමයි සාවත්ති කියන්නේ කියලා දැක්වෙනවා. එහෙම නැතිනම් මිනිසුන්ගේ උපභෝග පරිභෝග යම් කිසි සම්පත් තියනවා නම් මේ සියලුම සම්පත් මෙතන තියෙන හින්දා සාවත්ති කියලා කිව්වා කියන. ඒ කියන්නේ උදාහරණයක් කියනවා දැන් අතීතයේ වෙනදා මෙනවනේ එතකොට කරු වෙනත් නගරවල ඉඳලා මේ නගරයට පැමිණෙනවා. ඒතර යම් කිසි දුර ප්‍රදේශයක දුර නගරයක ඉඳලා දුර රටක ඉඳලා මේ සවැත් නුවරට පැමිණලා මෙහි සවැත් නුවරට ඇවිදින් ඇහුවොත් ඒ අයගෙන් මෙහි මොනවද තියෙන්නේ කියලා මොන වගේ බඩුද ගන්න පුළුවන් කියලා ඇහුවොත් එහෙම ඒ අය කියනවා කියලා මෙහි සියලු දේවල් තියෙනවා නැති දෙයක් නැහැ. එතකොට සියල්ල ඈත සබ්බං අත්ති සියලු දේවල් තියෙනවා කියන අදහසින් සබ්බං පදයේ සාවත්ති කියලා හැදුනා කියලා දෙක කියවෙනවා. එතකොට ඒක අර්ථයක් තමයි සාවත්ති කියන ඍෂිවරයා නිවා හිටපු ප්‍රදේශය කියන අදහසින් සාවත්ති කියලා කියනවා. එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙන හැම සම්පතක් හැම දෙයක් තිබෙන හින්දා සාවත්ති කියලා කිව්වා කියලා. ඒකට සාවත්තියන් කියලා කියන්නේ ඒ සවැත් නුවර සමීපෙහි කියන අර්ථය. ඒකට භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරේ සවැත් නුවර නගරයේ ඇතුලේ නෙමෙයි නගරයේ සමීපයේ කියන. ඒ නගරයට ආසන්නයේ තමයි ජේතවනයේ කියන විහාරය ඉදි කරවලා තියෙන්නේ. ඒක නගරයේ ඇතුලේ හැදුනා නෙමෙයි. ඒක තමයි සාවත්තියන් කියන මේක සප්තමී විභක්ති අර්ථය දෙන වචනයක් සමීපාර්ථය ප්‍රකාශ කරනවා. එතකොට සවැත් නුවර සමීපයේ කියන අදහස තමයි සාවත්තියන් කියන එකෙන් කියවෙන්නේ. විහෙරති විහෙරති කියනකොට මේ සරල අර්ථය මේ වැඩ වාසය කරනවා කියන එකනේ. එතනදී කියවෙනවා මේක විශේෂයෙන් රියාපත ආර්ය විහරණ හතරක් රියාපත විහරණේ දේවිය විහරණේ බ්‍රහ්ම විහරණේ ආර්ය විහරණේ කියලා. ඒකට රියාපත විහරණේ කියන්නේ සතපිරයි නවස්ථාව එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න අවස්ථාව නැත්නම් හිටගෙන ඉන්න අවස්ථාව නැත්නම් සක්මන් කරන අවස්ථාව දමන කරන අවස්ථාව කියන අවස්ථාව ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට ආර්ය බ්‍රහ්ම විහරණේ කියලා කියන්නේ සතර බ්‍රහ්ම විහාරවල විහාර සමාපatti වල සමයදී ඉන්න අවස්ථාව. මෛත්‍රී භාවනාවට මෛත්‍රී ධ්‍යානයේ සමයදී ඉන්න අවස්ථාව ආදී වශයෙන්. ආර්ය විහරණය කියලා කියන්නේ උන්වහන්සේ ඵල සමාපatti ඉන්න අවස්ථාව. දිව්‍ය විහරණය කියලා කියන එක මට හරියට මතකෙට එන්නේ නැහැ. මේ විදිහෙන් සලකනවා. මේ අතරින් ගත්තොත් එහෙම ඉරියාපතේ අවස්ථාව කියන්නේ කිසි ඉරියව්වකින් වැඩි ඉන්න අවස්ථාව තමයි සලකන්නේ. ඒකට භාග්‍යවතුන් වහන්සේ මේ දිව්‍ය බ්‍රහ්ම ආර්ය කියන විහරණයෙන් ඉන්න අවස්ථාවල ධර්ම දේශනාවක් කිරීම. අපි හින්දා යම් කිසි ඉරියව්වකින් වැඩි ඉන්න අවස්ථාව තමයි සලකන්නේ. ඒකට සිටියගෙන හිටියත්, ගමන් කරමින් හිටියත්, ඉඳමින් හිටියත්, සතිබිමින් හිටියත් ඒ කොයි අවස්ථාවකටත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරා කියන අදහස තමයි කියවෙන්නේ. එතන මෙතන මේ කිසියම් ඉරියව්වකින් වැඩි ඉන්න අවස්ථාවක් ගැන තමයි විහෙරති කියන අදහසින් කියවෙන්නේ. ජේතවනීය කියනකොට ඒකේ ජේත කියන එක අදහස කියනවා මේ සතුරුජානය දිනාගත් හින්දා ජේත කියලා කියනවා. කියන්නේ මේ ප්‍රදේශයේ හිටපු රජුව තමයි කොසල් රජු. සතුරුජානයා ජයගත් හින්දා ජේත කියනවා. එමෙතනම් රජුව තමන්ගේ පසමිතුරු ජනයන් අනිත් විරුද්ධ රජවරු පරාජයපත් කළා තමන් දිනපු හින්දා
ඒ දිනුවන් පස්සේ උපන්න කුමාරය කියන අදහසින් ජේත කියලා කියන. එතකොට කොසල් රජුගේ කුමාරය කියන්නේ පුත්‍රානේ ජේත කුමාරය. මෙයාට අයිති මෙයා විසින් පෝෂණය හදාගත්ත මෙයා රැක බලාගත්ත වනයක් තිබුණා. ඒක තමයි ජේත වනය කියලා කියන්නේ. වනය කියන එක අදහස් කරන්නේ සේවනය කරනවා අදහස කියන්නේ මිනිසුන් විසින් සේවනය කරන්න කැමැති සත්තු වාසය කරන ශ්‍රමණ වහන්සේලා විවේක කුසෙන් වැඩ ඉන්නට භාවිතා කරන ඒ ප්‍රදේශවලට කියන වනයක් කියලා. එතකොට මේ ජේත කුමාරයා විසින් නිර්මාණය කරන එයා විසින් රැක බලාගත්ත එයාට අයිති එයාගේ අයිති පැවතුණු එකක් තමයි ජේත වනය කියලා හඳුන්වන්නේ. එතකොට අනේ පිළිසිරුතුමා විසින් මේ ප්‍රදේශෙ මෙලදී ගන්නවා. ඉතින් අහලා තියෙනවා අනේ පිළිසිරුතුමා කියලා කියන්නේ එයාගේ නම තමයි සුදත්ත. දෙමෝපියන් යාර දෙලා තිබෙන සුදත්ත කියන නම. නමුත් මෙතුමා බොහොම පැහැමි කෙනෙක්. එයාට මොනතරම් සම්පත් තිබුණා. මොනතරම් ධන දහන්න තිබුණා. කෙනෙක් නෙමෙයි දන් දෙන්න බොහොම කැමති කෙනෙක්. එතුමා ඒ කාලේ ඉඳලාම කරුණාදිගුණ තිබින්දා. දුකී මගේ ආචාර්යගාමින් නිරන්තරයෙන් ආහාර ආදී දුන්නා. ඒ නිසා සුදත්ත සිටුවරයා පසු කාලයක ප්‍රසිද්ධ වුණා අනාථ පින්ඩික කියලා. අසරණයන්ට දිලින්දන්ට ආහාර දුන්න හින්දා අනාථ පින්ඩික කියලා වහනවා. ඉතින් මෙතුමා එක අවස්ථාවකදී තමන්ගේ මිත්‍රයෙක් තමයි ඥාති මිත්‍රයෙක් තමයි රජගහනුවර හිටපු රජගහනුවර සිටුතුමා. ඉතින් දවසක් මෙහෙම වෙනදාම යන ගමන් මේ ප්‍රදේශෙට ගියාම අනිවාර්යයෙන්ම රජගහනුවර සිටුතුමාගේ ගෙදරට යනවා. එදාත් ඒ විදිහට ගියා. වෙනදා තමන් පැමිණෙනවා කියලා දැනගත්තාම මේ රජගහනුවර සිටුතුමා තමන්ගේ ඥාති පිරිවර එකතු කරගෙන පෙරමඟට ඇවිල්ලා බොහොම ගෞරවයෙන් පිරියලාගෙන සංග්‍රහ කරනවා. නමුත් අද ගෙදරටම ගියත් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. පෙරමඟට යෑමක් නැහැ. නමුත් හැබැයි ගෙදර රජගහනුවර සිටුතුමාගේ නිවාසය බොහොම අලංකාරවත් සරසලා තියෙනවා. බොහොම අලංකාරවත් සරසලා තියෙනවා. මෙතුමා අහනවා මේ කොමක් සඳහාද මෙහෙම මේ සරසලා තියෙන්නේ ගෙදර ආහොයිව මංගල්‍යයක්වත් තියනවාද කියලා. ඒ අවස්ථාවේදී රජගහනුවර සිටුතුමා කියන්නේ නෑ මේ එහෙම උත්සවයක් තියනා නෙමෙයි අපි බුදුරජාණන් වහන්සේට දානට ආරාධනා කරා. භාගතුන් වහන්සේ මේ නිවසට හෙට දානට වඩින්න. ඉතින් මේ බුද්ධ කියන වචනය අහුණාම මෙතුමාට බොහොම ප්‍රීතියක් ඇති වෙනවා. නම දෙහ ගැනීමක් ඇති වෙනවා. ඒ අවස්ථාවේ නැවත අහන මොකක්ද කිව්වේ බුද්ධ කියලා තුන් පාරක් මේ විදිහට ප්‍රශ්න කරා කියලා. ඉතින් ඒ වෙලාවේ ඉතින් අනාථින් මේ සුදත් ස්ටිවර් එහෙම නැත්නම් අනිවිල් සිතුමා කියලා කියන්නේ. බොහෝ කාලයක් පාරමී පුරාණ ආපු කෙනෙක්, සංසාරේ ගුණධර්ම පුරාණ ආපු කෙනෙක්, දාන ආදී පුණ්‍යතරමෙන් කරගෙන ආව කෙනෙක්. බුද්ධ ශාසනය මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායක තනතුර ලබන්නට. ඉතින් මහා පුණ්‍යවන්ත කෙනෙක්. ඉතින් ඒ නිසා බුද්ධ කියන වචනේ අහුනහම උන්වහන්සේ එතුමාට ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ දකින්න හිතක් පහළ වුණා. තේරුණා. ඉතින් ඒ වෙලාවේ රාත්‍රී නිසා යන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් උදේ යන්නට කියලා රජගහනුවර සිටුතුමා කිව්වා. ඉතින් ඒ බුද්ධ කියන වචනේ අහපු වෙලාවෙ ඉඳලා අපේ පුදුමාකාර ප්‍රීතියක් තිබුණේ. ඒ නිසා රාත්‍රී එළවීම කියන එක කාල වැඩි වගේ තේරුණා. ඒ නිසා රාත්‍රී අවස්ථා කීපයක්ම අවදි වුණා. අවදි ලබනකොට තාම කරවලයි. තුන්වෙනි අවස්ථාවේ අවදුනහම ආලෝකේ පහළ වෙන හැමතැනම. ඉතින් මෙතුමාගේ හිත ප්‍රීතියෙන් උදවැඩි තිබින්දා බුද්ධාලම් ප්‍රීතිය ඇති වෙලා තිබින්දා. ඒ ප්‍රීතිය නිසා සබහායකින් ආලෝකේ පහළ වෙත තමන්. ඒ ආලෝකය පහළ තිබින්දා හිතී එළි වැටලා කිතාගෙන ගමන ආරම්භ කරා. ඉතින් ඒ සිටුමාලිකේ දොරටු ඒවට අදතුළු හිතියක් දෙවියන් විසින් ඒවා විවෘත කරා. එතුමාගේ පුණ්‍ය මහත්මයට. ඉතින් එතුමා දවල් උදේ වෙලා කියලා හිතාගෙන තමන්ට පහළ වෙච්චි අර ප්‍රීති නිසා පහළ වෙච්ච ආලෝකයෙන් ගමන් කරා. ඉතින් අතරමඟදී සෝහනක් දැක්කම බයක් ඇති ගැනීමක් ඇති වෙනම ආලෝකය නැති වෙන. ඒ වෙලාවල ඒ සෝහන හිටපු සීවති කියන යක්ෂයෙක් එක්තරා ගාතාවක් කියන සතංගස්සතරිරත සතං කන්‍යා සහසා ඥාමුත්ත මණිකුණ්ඩලා ඒකසප්පා දෙවිති හාරස කාලනංග සෝලසින් කිය. මේ ගාතාව කිව්වන් පස්සේ නැවත ආපහු ශ්‍රද්ධාව ඇති කරගෙන එනකොටම ආලෝකය පහළ වෙනවා. මේ විදිහට කොහොම හරි එළි වෙන්න කලින් භාගතුන් වහන්සේ වැඩ ඉන්න විහාරයට ජේත වේරවනාරාමයට අපි යනවා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ අරියම් කාලේ
එරිමහානි සක්මන් කරමින් ඉන්නේ. ඉතින් මෙතුමා දැකලා ඈතින් තමන් වහන්සේලාට දෙන්න කලින් සුදත්ත මෙහෙණිය කියලා ආමන්ත්‍රණය කළා. ඉතින් තමන්ගේ නම කියලා බුදුරජාණන් වහන්සේ කතා කරාම තවත් පීතිරපත් වෙනවා. මොකද පළවෙනි අවස්ථාවේ දකින්නේ බුදුරජාණන් වහන්සේ දැන්. ඒකට දැකලා නැතුව මන ගහන්නත් කලින් ළඟට එන්නත් කලින් තමන්ගේ නම කියලා කතා කරා. ඉතින් මෙතුමා තමයි මේ සුදත්ත සිටුතුමා තමයි අනේ දින සිටුතුමා. එතුමා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා පොඩි දවසේ දානෙ පිරිනැමුවා. ඊට පස්සේ තමන් ඉන්න ප්‍රදේශයට වැඩම කරන්න කියලා ආරාධනා කරලා ගිහින් විහාරයක් කෙරෙව්වා. එතන විහාරයක් කරවන්නට එතුමාට අවශ්‍ය වුණා භූමියක්. ඒ නිසා සුදුසු භූමිය වශයෙන් දැනගත්තේ මේ ජේත කුමාරයාගේ මේ වනයේ. එතුමාට ඇති මේ ආරාමය. බොහොම සුන්දර වූ ප්‍රදේශයක්. මේක නොමිලේ ගන්න ක්‍රමයක් නැති හින්දා එතුමා කරේ උපක්‍රමයක් වශයෙන් මේ භූමිය පුරාම රන් කහවණු අතුරුවලා ඒ භූමිය ප්‍රදේශයටම දාලා භූමිය රන් කහවණු අතුරුවලා තමයි මේ භූමිය මිලදී ගත්තේ. මේ භූමිය මිලදී අරගෙන 54 කෝටියක් දානේ විපහදම් කරලා තමයි මේ ජේතවනාරාමය කෙරෙන්නේ. ඉතින් එතුමා විසින් කරපු හඳුන්වන්නේ ජේත කුමාරගේ ඒ වනේ හදපු හින්දා ඒකට එතුමාට ගෞරව කිරීමක් වශයෙන් උපි ජේතවනාරාමය කියලා නම් කරලා තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ එකල්හි මෙන්න මේ සූත්‍ර දේශනා කරන සමය වැඩ වාසය කරේ මෙන්න මේකෙන් ජේතවනාරාමය. ආරාමයක් කියනකොට ප්‍රාණීය නැත්නම් ඇවිදු විශේෂ සිත්තල වාසය කරන කියන අර්ථයෙන් තමයි ආරාම කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ එතකොට මේ කාලේ මේ දෙවියෝ විසින් ඇහිලා මේ ප්‍රශ්න අහන කාලේ වැඩ වාසය කරේ ජේතවනාරාමයේ. එන තමයි කිව්වේ ඒකාන් සමයන් භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකා සාරම්‍ය කියන දහස කියවෙන්නේ. අටකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛාන්තරති අභික්ඛාන්ත වන්නා කේවල එකක් මං ජේතන මොබාසෙත් යේන භගවා කේලික සංකම් ඊළඟ කොටස ගත්තාම. එතකොට එක් අඤ්ඤතරා දේවතා අතකෝ ඉක්විති අඤ්ඤතරා දේවතා අඤ්ඤතරා කියලා කියන්නේ නම් වශයෙන් ප්‍රසිද්ධ නොවූ එක්තරා දෙවියෙක් කියනයි. දැන් සාමාන්‍ය සක්දෙවිතුමාව නම් කෙලිම සක්දෙවි පැමිණියා කියන කතාව කියවෙනවා. සහම්පති බ්‍රහ්මයාව නම් සහ බ්‍රහ්මයා පැමිණි බව කියවෙන සූත්‍රවල. නමුත් මෙතනදී නම් වශයෙන් ප්‍රසිද්ධ නොවූ යම්කිසි දෙවි පුත්‍රයෙක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අඤ්ඤතරා දේවතා අඤ්ඤතරා කියන අදහසින් කියවෙන්නේ. දේවතා කියනකොට දේවතා කියලා කියන්නේ දෙවි ලෝකේ වාසය කරනවා. නැත්නම් පස්කම් සෙවින් ඇලී වාසය කරන අය. දෙව්ලොව කෙලෙදොලෙන් සතුරු වෙන අය. තමන්ගේ ශ්‍රියාවෙන් බැබලෙන අය. මේ අය තමයි දේවතා කියලා කියන්නේ. දෙවි ලෝකේ චාතු මහරජකේ තාපතිංසය යාමේ තුසිතේ නිමාරාදී පරිණිමිත වසවත්ති කියන මේ කාමාශය දෙවි ලෝකවල වාසය කරන අය තමයි දේවතා නැත්නම් දේවා කියලා කියන්නේ. එතෙන්දී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම දේවා කියලා පොදුවේ හඳුන්වනවා. ත්‍රියයි පස්කම් ගුණයෙන් ඇලී ගැලී වාසය කරන අය. දෙව්ලොව වාසය කරන අය. තමන්ගේ ශ්‍රියාවෙන් තමයි බැබලෙන්නේ. ඒවට වෙන මාළකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ දේවතා කියන දේවා කියන ආදී තම අර්ථවල යෙදෙනවා. ඒ තමයි සම්මුති විසුද්ධි කියන එක. දැන් අර තුනක යෙදෙන දේවා කියන එක සම්මුති උත්පත්ති විසුද්ධි කියන එක. ඒ සම්මුති පියෙන් ව්‍යවහාර කරන දේවා කියන පදයක් තියෙන. දැන් උදාහරණයක් සම්බන්ධව මනුස්ස ලෝකේ ඉන්න දැන් යම් රටක රජුරවන්ට ඒ රජතුමාට කියනවා දේවයන් වහන්සේ කියලා. මිනිස්සු ආමන්ත්‍රණය කරන දේවයන් වහන්සේ. රජතුමාගේ විසවුන් වහන්සේට කියන්නේ දේවයන් වහන්සේ කියලා. ඒ විදිහට දේවා කියන පදය සම්මුති විවහාර කරනවා මිනිසුන්ට. රජුරවන්ට හිම ආමන්ත්‍රණය කරන දේවයන් වහන්සේ දේවයන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරනවා. එතකොට ඒක සම්මුති විවහාරයට විතරයි. නැත්නම් අර දෙවියේ තුල තියෙන ගුණ තියෙන හින්දා නෙවෙයි. උප්පත්ති දේවා කියලා කියන්නේ මේ කියන දිව්‍ය ලෝකවල ඉපදුණු අය. පුණ්‍ය ධර්මයක් කරලා කාමාවචර උසස් මට්ටමින් කුසල කරලා ඒ කුසල බලයෙන් කාමාවචර දිව්‍ය ලෝක උපන්න අය තමයි උප්පත්ති දේවා කියලා කියන්නේ. විසුද්ධි දේවා. විසුද්ධි දේවා කියලා කියන්නේ රහතන් වහන්සේලාට කෙලෙස් ධර්මයන් නැසපු හින්දා කිසිම කෙලෙසක් නැති හින්දා ආරයන් රහතන් වහන්සේලාට කියන විසුද්ධි දේවා කියලා. මේ විදිහට සම්මුති උප්පත්ති විසුද්ධි වශයෙන් මේ දේවතා කියන දේවා කියන අර්ථය දෙන අවස්ථා තුනක් තියෙන. සම්මුති දේව කියලා කියන්නේ දැන්
රජුරවන්ට එහෙම දේවයන් වහන්සේ කියලා කියනවා. සම්මුතිය දේවා කියලා කියනවා. මේ කාමච්ඡ දිවි ලෝකවල යම් කිසියක උපන්න කෙනාට උපදී දේවා කියලා කියනවා. රහතන් වහන්සේ විසුද්ධි දේවා කියලා කියනවා. එතකොට මෙන්න මේ එක්තරා දෙවිය පුත්‍රයෙක් අභික්ඛන්තය රත්ත්‍ය. අභික්ඛන්ත කියන පදය අවස්ථා කීපයකදී දෙනවා. ක්ෂය වීම, පූජනීය, සුන්දර, අභිරූප, අනුමෝදන් වීම කියන අර්ථයෙන් දෙනවා. මෙහි කියන්නේ ක්ෂය වීම කියන අර්ථය. ඒ කියන්නේ රාත්‍රිය ඉක්ම ගිය කල්හි. අභික්ඛන්ත රත්ත්‍ය. රාත්‍රී පූර්වයාම ඉක්ම ගිය කල්හි කියන එක තමයි මෙතන අදහස් කරන්නේ. ඒ කියන්නේ දෙවියෝ පැමිණෙන රාත්‍රී මධ්‍යමයාම කියලා. එතකොට එහෙනම් රාත්‍රී පූර්වයාම ඉක්ම ගිය කල්හි කියන අදහස තමයි මෙතනදී කියන්නේ අභික්ඛන්තය රත්ත්‍ය. අභික්ඛන්ත කියන අදහස කියනවා අභිරූප අර්ථය කියන එක. විශිෂ්ට වර්ණ, ලස්සන, සුන්දර කියන අදහස. වර්ණ කියන අදහසින් වර්ණ කියන එකෙන් කියනවා අමේ පාට නැත්නම් ස්තුති කිරීම, කුල වර්ගය, යම් කාරණයක් කියන්නේ, සටහනක් කියන්නේ, ප්‍රමාණයක් කියන්නේ, ඒවම රූප ආයතන කියන වර්ණ ආයතන කියලා. මේ අර්ථවල දෙන මෙතෙන්දී කියන්නේ එතකොට ඡවි වර්ණය නැත්නම් සිවිය පාට කියන එක. අභික්ඛන්ත වර්ණා කියලා කියන්නේ මනාව රූ ඇති. පැහැපත් සිවියක් ඇති. සුන්දර වූ ඡවි වර්ණයක් ඇති කියන අදහස තමයි අභික්ඛන්ත වර්ණා කියලකින් කියවෙන්නේ. එතකොට එක්තරා දෙවියෙක් රාත්‍රී පූර්වයම සුන්දර ඡවි වර්ණය ඇති එක්තරා දෙවියෙක් රාත්‍රී පූර්වයම ඉක්මගේ කල්හි කියන එකයි මෙතනදී කියවෙන්නේ. එතකොට කේවල කප්පන් කියන පදේ ගත්තාම ඊළඟට කියවෙන්නේ කේවල කියන අදහසෙන් කියවෙන්නේ අනවශේෂකවත් ඉතිරි නැති කියන අර්ථය. කියන්නේ මුළු ප්‍රදේශෙම කියන එක. ඉතින් සම්පූර්ණ කියන අදහස තමයි කියවෙන්නේ. කප්පන් කියනකොට මේ සත්‍යය මේ શબ્දයේ දෙනවා අபிසන්ධ කියන විශ්වාස කිරීම, විවාහාර කියන අර්ථය, කාල කියන අදහස ප්‍රකාශ කරන්න, ප්‍රඥාන්ති කියන අදහස ප්‍රකාශ කරන්න, ඡේදන කියන අදහස ප්‍රකාශ කරන්න, ආත්පස කියන සමන්ත බව ආත්පස කියන අදහස ප්‍රකාශ කරන්න. කියන මේ අර්ථවල දෙනවා. මෙතනදී සලකන්නේ ආත්පස කියන එක. ආත්පස කියන. එතකොට කේවල කප්පන් ජේතවනං කියලා කියන්නේ ඉතිරි නැතිව මේ මුළු ජේතවනාරාමයේම කියන අදහස. මේ ප්‍රදේශෙම කියන අදහස. අවබෝධිතවා ආලෝකේ පතුරවා. චන්ද්‍රයාමින් සූර්යයාමින්ද මේ චන්ද්‍ර සූර්ය ආලෝකයට වඩා වූ ආලෝකයක් පතුරවා කියන එක. එතකොට මෙතෙන්දී කියවෙන්නේ එහෙනම් කේවල කප්පං ජේතවනං ඕභාසිතා කියනකොට මුළු ජේතවනාරාමයේම ආලෝකේ පතුරවා මේ දිව්‍ය පුත්‍රයා පැමිණී කතාව තමයි කියවෙන්නේ. එතකොට මනාව වූ චෛවරණයේ ඇති එක්තරා නංගොත් වශයෙන් අප්‍රසිද්ධුණු එක්තරා දිව්‍ය පුත්‍රයෙක් මේ මුළු ජේතවනාරාමයේම බබළුවාගෙන ආලෝකමත් කරගෙන රාත්‍රී පූර්වයාම ඉක්ම ගිය කලි ජේතවනාරාමයේ පැමුණා කියන එක තමයි මෙතෙන්දී කියවෙන්නේ. එතකොට ජේන භගවතේන උපසංකප්පයි. යම් තැනක භාගතුන් වහන්සේද එතනට පැමිණියාගෙන අදහස. උපසංකමිත්වා එළඹ පැමිණ. භගවන්තං අභිවාදෙත්වා. භාගතුන් වහන්සේට බැඳ ගෞරව කොට නමස්කාර කොටගෙන. ඒකමන්තං කියන්නේ එක් අවකාශයකත් පසක කියන අදහස. අට්ඨාසි කියලා කියන්නේ හිටගෙන හිටියා කියන එක. ඉඳගෙන නැතුව හිටගෙන හිටියා කියන එක. හිඳීම ප්‍රතික්ෂේප කරලා සිටගෙන හිටියා කියන අදහස තමයි කියන්නේ. ඒතකොට මෙතනදී අපි දැනගන්න ඕන ඒකමන්තං කියන එකයි තේරුම. මේ දෙවි පුත්‍රයෝ හිටගන්නේ කියන්නේ. එකත් පස්සක ඒකමන්තං කියනකොට මේ දැන් සාමාන්‍ය සාතුරුණ වහන්සේ ඉදිරියේ බුදුරජාණන් ඉදිරියේ ශ්‍රාවකයන් වහන්සේලා වික්ෂුන් වහන්සේනමක් හරි වික්ෂුණීන් වහන්සේනමක් හරි වෙන උපාසකයෙක් හරි වාඩිනකොට වාඩි වෙන්නේ එකත් පස්සක. එකත් පස්සක කියලා කියන්නේ කොහොමද? එකත් පස්සක කියන අර්ථයක් නම් මේ විදිහට දැන් සාතුරුණ වහන්සේ ආසනේ වාඩි වෙනකොට නාදර පිටිපස්සෙන් හිටියොත් වැරදියේ. පිටිපස්සෙන් ඉදීමකුත් නෙමෙයි. ඉදිරියෙන් ඉදීමකුත් නෙමෙයි. කෙලින්ම ඉස්සරහින් මූණට මුහුණලා කෙලින්ම ඉස්සරහින් වාඩි වෙනවක් නෙමෙයි. ඒ වගේම ගොඩාක් ළඟින් ඉන්නේ නැහැ. දුරිනුත් නෙමෙයි. ගොඩාක් ඈතින් ඉන්නෙත් නැහැ. බිත්තියක් තියෙන බිත්තියේ හේතුවල විතර සමීප ඉන්නෙත් නෙමෙයි. උඩුහුලකින් ඉන්නවත් නෙමෙයි. ඒ වගේම පහත්ව උස්තනක ඉන්නවත් නෙමෙයි. මේ කියන සියලු දෝෂ අතහැරලා වාඩි වෙන්නේ කොහොමද එතකොට? පිටිපස්සෙන් හිටියොත් ඒක දෝෂයක් වෙන්නේ කොහොමද? පිටිපස්සෙන් හිටියාම ඒ ශාස්ත්‍රඥ වහන්සේ නැත්තම් ධර්ම දේශනා කරන්න යම් දේශකයන් වහන්සේ නමක් නම් උන්වහන්සේලා පේන්නේ පිටිපස්සෙන් ඉන්න කෙනාව.
ඒතර අවධානයක් නැහැ. ඉඳ පිටිපස්සෙන් වාඩි වුණොත් ඒක දොස් සහගතයි. කෙලින්ම ඉදිරියෙන් වඩනොත් එහෙම ඇස්තරස් ගැටීම් හින්දා දේශකයන් වහන්සේ හෝ තමන් අහන කෙනා ශ්‍රාවකයා අපහසුතාවයකට වෙන්න පුළුවන්. කෙලින්ම ඍජුව ඉදිරියෙන් ඉන්නෙත් නැහැ. ආසන්නින් ඉන්නේ නැත්තේ. ආසන්නින් හිටියොත් එහෙම කතා කරන කෙලින්ම ඉදිරියට එහෙම ආසව පාසව වාත එහෙම තමන්ගේ මූණට පැමිණෙනවා. නැත්තම් දේශකයන් වහන්සේගේ වාතය කෙලබින් තිස්සෙන්න පුළුවන්. එයා ඉදිරියෙන් එන කෙනා ප්‍රශ්න අහන්න ඉන්න පුළුවන්. ඒ නිසා ඒක සුදුසු නෑ. දුරින් ඉන්නවත් මේ දුරින් ගොඩාක් දුරින් හිටියොත් එහෙම දේශකයන් වහන්සේට ගොඩාක් වෙහෙස දරන්න වෙනවා. ඔහුට හැරි විදිහට කතා කරන්න, දේශනා කරන්න. නිසා වඩා ඈතින් ඉන්නවත් නෙමෙයි. විත්‍යයට සමීපව කියලා කියන්නේ යම් කිසි විත්‍යක් තියෙනවා. මේ විත්‍යයට හේතු වෙලා හිටියොත් එහෙම වෙන්නේ සමහර විට තේනින් මෙදිර වැටෙන්න පුළුවන්. විත්‍ය හේතු වෙනවා පහසුවක් දෙන්නේ. එතකොට නොදැනීම නින්දට වැටෙනවා. ඒතකොට ඒකත් දුස්සහගතයි. උඩහොලඟ ඉන්නවා උඩුසුලඟින් ඉන්නේ කියලා කියන්නේ උඩුසුලඟින් හිටියොත් එහෙම කියන්නේ දේශකයන් වහන්සේට හොලං ගමන පැත්තට ඒ පැත්තින් ඉන්නේ නැහැ. උඩුසුලඟින් ඉන්නේ. හිටියොත් එහෙම වෙන්නේ තමන්ගේ ශරීර ගන්ධය ඇවිල්ලා අර දේශකයන් වහන්සේට අත සාස්ත්‍රණ වහන්සේට අපහසුතාවයෙන් ඇති කරනවා. ඒ නිසා දේශකයන් වහන්සේට උඩුසුලඟින් ඉන්නේ නැහැ. පහත් තැනක ඉන්නේ නැහැ. වලකට බහැලා ඉන්නේ නැහැ. වලකට බහැලා හිටියොත් ඒකත් වැරදි. උස්තනක කියලා කියන්නේ දේශකයන් වහන්සේට වඩා නැත්නම් සාස්ත්‍රණ වහන්සේට වඩා උස්සාසනේ උස්තනක උස් භූමියක ඉන්නේ නැහැ. ඒතර මේ දෝෂයන් ඇති නොවන විදිහට ඉන්නවට තමයි එකත් පස්සක ඉන්නවා කියලා කියන්නේ. එතකොට එකත් පස්ස කියලා කියන අර වම් අත පැත්තෙන් හෝ දකුණු අත පැත්තෙන් දෙපැත්තෙම නෙමෙයි අර මැදත් නොවන පිටිපස්සත් නොවන සයිඩ් එකකින් ඉන්නවා කියලා අපි කියන්නේ එකක්. පැත්තකින් ඉන්නවා කියන අදහස තමයි ඒතර කියවෙන්නේ. එතකොට දේශකයන් වහන්සේ කෙනෙක් ඉදිරියේ වාඩි වෙනකොට නැත්නම් සාස්ත්‍රණ වහන්සේ ඉදිරියේ වාඩි වෙනකොට පැත්තකින් තමයි වාඩි වෙන්නේ. අංශක 35ක විතරයි කොහොනේ. ඊළඟට කියවනේ හිතා කියලා කියන්නේ මේ ඉඳගන්න එක ප්‍රතික්ෂේප කරලා හිතගෙන හිටියා කියන අදහස තමයි මෙතන කියන්නේ හිතා කියන්නේ. ඉතින් දෙවිවරු සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න අහනකොට නැත්නම් ධර්ම සාකච්ඡා කරනකොට වාඩි වෙන්නේ නැහැ. හේතුව තමයි කරුණ කීපයක් කියන එකක් තමයි ශාස්ත්‍රඥ වහන්සේට තියෙන ගෞරවයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙන්නේ කියලා යාට අදහස් පහනොත් එහෙම දෙවියන්ගේ ආසන පහලයි. එතකොට ඒ ආසන බොහොම උසස් වූ අනර්ගාසන. ඒතර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ එවැනි දෙවියෝ ඒ දෙවිය පුත්‍රයාගේ ආනුභාවය පහළ වෙච්ච ආසනයක වාඩි වෙන්න සුදුසු නෑ. බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් නෙමෙයි. ඒත් ශාස්ත්‍ර ගෞරවය නිසා එහෙම වාඩි වෙන්න හිතන්නේ නැහැ කියලා. සීතිලක් ඇති කරගන්න හිතගෙන ඉන්නවා. අනිත් තමයි දේවවරුන්ට දේවමාන දුරට දැනෙනවා. ඉතින් මානස ලෝකෙට එන්නේ බුදුරජාණන් වහන්සේ ආර්යයන් වහන්සේගෙන් මොන ගැසීම නිසා මිසක් මේ මානස ලෝකේ ඒගොල්ලෝ කැමැත්තෙන් සැරසර නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට එලා ප්‍රශ්නයක් ඇහුවොත් කාරණා ඇහුවොත් ඒක දැනගෙන වහාම පිටත් වෙනවා. ඒ නිසා ඉක්මනින්ම යායුතුයි කියන නිසා හිටගෙන හිටියා කියලා කියනවා. ඒ වගේම තමයි භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ කියන ගෞරවයක් වශයෙන් හිටගෙන හිටියා කියලා කියනවා. ඒ නිසා මේ නිසා තමයි දේවරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න අහනකොට ධර්ම සාකච්ඡා වෙනකොට වාඩි වෙන්නේ නැත්තේ හිටගෙන ඉන්නේ. ඉතින් එක අවස්ථාවක විතර සඳහන් වෙනවා සූත්‍ර දේශනාවක්. ඒ කියන්නේ අර ආටනාඩි සූත්‍ර දේශනාව කරනකොට ඒක ඒ මුලින්ම ප්‍රකාශ කරේ වෛශ්‍රමණ දිවරාජ. එතුම මේක ප්‍රකාශ කරනකොට ආසනයක වාඩිලා තමයි ප්‍රකාශ කරගෙන ධර්මයේ ගෞරවය පදනම් කරගෙන ධර්මයට ගෞරව කිරීමක් වශයෙන්. හරි. ওই විදිහට තමයි ඒකේ දේශනාවේ මුල කොටස දැක්වෙන්නේ. එවන් මේ සුතන් නේකාං සමයන් භගවා සාවත්‍යං විහෙරති 제තවනි අනාථපිණ්ඩිකස්සාරාමේ අතකෝ අඤ්‍යතරා දේව තබික්ඛන්ත රත්‍ය බික්ඛන්ත වන කේවල කප්පං 제වන ගෝබාසෙත්වා යේන භගවා තේන ප්‍රසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨහසි ඒකමන්තං තිතා කෝසා දේවතා භගවන්තං ගාතය අජ්ජභාසි ඊළඟට කියනවා මේ එකක් පාසක හිටපු දිව්‍ය පුත්‍රයා භාග්‍යතුන් වහන්සේට ගාතාවක් ප්‍රකාශ කරන ගාතාවකින් ප්‍රශ්නයක් අහනවා. ඒ අහ ප්‍රශ්නය තමයි බහෝ දේවා මනුස්සාච මංගලාන චින්තු ආකංකමාන සත්තානම් බුනි මංගල මුක්තිමං කියලා අහනවා. ඒ මොකද්ද කියන්නේ බහෝ කියන වචනේ කියන්නේ බොහෝමයක්. බොහෝ විශාල සංඛ්‍යාවක් කියන. ඒකට මුලින් දේශනාවේදී කිව්වා
මේ දඹදිව තලයේ මිනිස්යන් අතර මේ මංගල ප්‍රශ්නේ ඇති වුණා. ඒකට එක්කෙනෙක් අතර තිබි ප්‍රශ්න නෙමෙයි සියලු මිනිස්යන් අතර ඇති වුණා. මේ මිනිස්යන් බෙදීමට පැත්තනකොට සුත මංගල, දිට්ඨ මංගල, මුත මංගල කියලා දෙවියොත් බෙදීමක් කරනවා. ඒතර මේක ප්‍රශ්නෙට බොහෝ පිරිසක් අතර ඇති ප්‍රශ්නයක් නිසා බොහෝ කියන අදහසින් බොහෝ පිරිසක් කරනවා. මනුසා කියනකොට මනුගෙන් පැවත එන අදහසින් මනුස්ස කියලා. මේ මනු කියලා කියන්නේ මනු රජුරෝ කියලා කියන්නේ කල්ප විනාශ වෙලා නැවත මේ පෘථිවිය හටගත්තන් පස්සේ ආභාසර ලෝකෙට පැමිණෙන බ්‍රහ්ම මනුස්ස මුල්ම පැමිණිච්ච අය. ඒ අය තමන්ගේ පාලනය පිරිස පාලනය කරන්න රජ කෙනෙක් පත් කරගන්න. ඒ මුලින්ම පත් කරගත්ත රජුරෝ තමයි මනු රජුරෝ. එයාගෙන් පැවතින පරපුර තමයි මනුස්සා කියලා කියන්නේ. එහෙම නැත්නම් උසස් මනසක් ඇති හින්දා මනස උසන්නතය මනුස්සා කියලා කියනවා. උසස් මනසත් හින්දාත් මනුස්ස කියලා කියනවා. ඒතර මනුස්ස කියන අදහසින් මෙතනදී ගන්නේ මේ එක සක්වලක් නැත්නම් මේ ලෝක ධාතු ගත්තොත් එහෙම මේකේ දඹදිව අපරගෝගානේ පූර්ව විදිහේ උතුරු කුරු දිවෙන එකට හතර පහ හතරක් කරනවානේ කැඩෙනවානේ. දඹදිව තියෙනවා අපරගෝගානේ තියෙනවා උතුරු කුරු දිවෙන පූර්ව විදිහේ තියෙනවා. ඒතර මේ හැම එකම මනුස්ස වාසය කරනවා. මෙතනින් සලකන්නේ දඹදිව වැසි මනුස්ස විතරයි. හේතුව අනිත් පුද්ගල ධර්මයේ අනිට යාර වැඩි ඡන්දයක් නැහැ කියන. එතකොට දඹදිව වාසය කරන මිනිස්සුયો දඹදිව වැසි පුද්ගලයෝ තමයි මෙතනදී මනුස්ස කියන අදහසින් ගන්නෙ. දෙවියෝ කියනකොට නම් චාතුම් මහරජු දිව්‍ය ලෝකෙ ඉඳලා ඉහා දිව්‍ය තල වෙන දිව්‍ය අදහස් කරනවා. ආකංකමාන කැමැතිමින් බලාපොරොත්තු වෙමි. ආසයි මේ කෙනෙක්. මොකද්ද? එයා මේ දියුණුව පිණිස අභිවෘද්ධිය පිණිස පවතින කරුණු දැන ගැනීම කැමැත්තක් තිබුණා. සත්තානම් සෝතාවේ මෙලොව පරලොව යහපත උදා කරන්නා වූ වැඩසලසන්නව හරවත් වූ මේ කරුණු දැන ගැනීම අදහස යාට තිබුණා කියන එක තමයි ප්‍රකාශ කරන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මංගලං යහපත උදා කරන දියුණුව ඇති කරන සියලු සම්පත් ළඟා කර දෙන්නා වූ ලෝකයට උතුම් මේ මංගල කරුණු දේශනා කරනසේක්වා පවසනසේක්වා හිරිකරනසේක්වා වේදා දක්වන මැනවි කියන එක තමයි ඒ දේව පුත්‍රයා ප්‍රකාශ කරේ. එතකොට මෙතනදී එක දේව පුත්‍රයෙක් මේ ප්‍රශ්න අහුවට මේ ප්‍රශ්න අහන්න මෙතනදී එක්රැස් වුණා කියන 10000ක් ලෝක ධාතු වල සියලු දේවවරු. මෙතන රැස් වුණාන් පස්සේ සාමාන්‍ය කෙනෙක්දී හිඳියාගත් කරන් තැනක දේවවරු 10 දෙනා 20 දෙනා 30 දෙනා 40 දෙනා 50 දෙනා 60 දෙනා 70 දෙනා 80 දෙනා වශයෙන් හිටියා කියනවා. ඉතින් මහේසාක්‍ය දේවරු අඩුවෙන් සංඛ්‍යාවක් ඉන්නවා. ආපසාක්‍යවරු වැඩි පිරිසක් ඉන්නවා. බ්‍රහ්මයන් අතර ගත්තාම මහේසාක්‍ය වෙන්න බ්‍රහ්ම පිරිස වැඩියෙන් ඉන්න පුළුවන්. ආල්පසාක්‍යවරු අඩුවෙන් ඉන්න. මේ විදිහට 10 කටලක් තරම් තැනක කියා කියලා සඳහන් වෙනවා. ඉතින් මෙහෙම දසදහසක් ලෝක ධාතුල දෙවියෝ පැමිණලා තමයි. පැමිණියා. ඒ දෙවියන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ස්වාමීන් වහන්සේ මේ බොහෝ දෙවියෝ මිනිස්සුන්ද මේ දියුණු අභිවෘද්ධි පිණිස පවතින කාරණා හිතුවා. ප්‍රකිරිය අනුකම්පාවෙන් මේ දියුණු පිණිස පවතින කාරණා මංගල කාරණා දේශනා කරනසේක මේ සිළු දෙනාගේ සැක සංකා දුරු කිරීම සඳහා ඒ කරුණ දේශනා කරනසේක වගේ කරිලීම තමයි ඒ ගාතන් කියවෙන්නේ. ඒක පළවෙනි ගාතය වෙනවා තියෙනවා. ඒ ගාතාව ඒ ප්‍රශ්නේ අහුවන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ මංගල කරුණ නැත්නම් මේ සියලු දෙනාගේ මේ තිබුණු සැක සංකා දුරු කිරීම සඳහා සියලු සත්‍යයන්ට හිතසුව පිණිස පවතින මේ දියුණුව පිණිස පවතින සම්පත්දා කරන මංගල කරුණු දේශනා කරමින් පළවෙනි ගාතාව දේශනා කරන්න තිබුණා. ඉතින් අපි අද දවසේදී මෙන්න කාලේ ඉක්මලා ගින් තියෙන්නේ ඊළඟ දවසේ අපි කතා කරමු පළවෙනි ගාතාව. එතන මංගල කරුණු කරගන්න. අද දවසේ දේශනාවේ මංගල සූත්‍රේ නිදානේ තමයි සාකච්ඡා කරේ. මම මේ කරුණු විස්තර වෙන්නේ කියන එක. අද දවසේදී මේ ධර්ම කරුණු කාරණා ඉගෙන ගැනීම හදාරීමෙන් අපි රැස් කරගත්තා මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. අපි හැම දිනාටම මේ කුසලයන් ඒකාන්තයෙන් සුවසේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන පාර්ථින බෝධි ඥානයේ කිලෝත නිවන සැනසීම පිණිසම හේතු වේවා වාසනාවක ප්‍රාර්ථනා සිදු කරගන්නු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු සාදු සාදු සාදු